හරි. එහෙනම් AD ෆයිනල් ළමයින්ට දැන් මේ ඉන්නේ අරගෙන ඉන්නේ අපි 6 වෙනි වීඩියෝ ක්ලිප් එක. ඒතර වීඩියෝ ක්ලිප් 5ක් සම්පූර්ණ කරලා තියෙනවා. දැන් මේ ගණනය කිරීම සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තිබුණොත් මම කලිනුත් ටෙලිෆෝන් නම්බර එක දැම්මා. මොනවා හරි ගැටලු තියෙනවා ළමයි අනිවාර්යෙන් අහන්න, කතා කරලා අහන්න. ඊට අමතරව WhatsApp message එකක් දාන්න, WhatsApp call එකක් දෙන්න. විදසල ඉතින් අපිත් ගෙදර ඉන්නේ නේ. ඔයගලන්ට මේ lessons ටික වීඩියෝ කරන්න IS එකට එන ටික තමයි. ඊට අමතරව ওই පෞද්ගලික වැඩ තියෙන ෆර්ම් එකේ ඒ හැරෙනකොට ටිකක් ෆ්‍රී එකේ ඉන්නේ. ඔයගලන්ට මේ ප්‍රශ්න අහන්න පුළුවන් ඈ. තියෙනවා නම් ගැටලුව අහන්න. බලමු තව සීමාකාරී සාධක තියෙනවා. එන්න 2018 ජනවාරි පේපර් එකට 2018 ජනවාරි පේපර් එකේ ප්‍රශ්නාංක 6. 2018 ජනවාරි පේපර් එකේ ප්‍රශ්නාංක 6. සීමාසේද සුපර් ජූස් සමාගම ලොකු කාඩ්බෝඩ් පෙට්ටි වල අසුරා AUසය BUසය CUසය නමින් එකිනෙක වෙනස් වර්ග තුනකින් සෞඛ්‍යයට හිතකර පළතුරු යුස එකම යන්ත්‍රයක් භාවිතා කරමින් නිෂ්පාදනය කර විකුණයි. ඊළඟ මාසය සඳහා පහසුකම් තොරතුරු ලැබී තිබේ. AUසය BUසය සහ CUසය ඒකකයක විකුණුම් මිල ඒකකයක් සඳහා ඍජු ද්‍රව්‍ය ඒකකයක් සඳහා ඍජු ශ්‍රමය පැයකට රුපියල් 400 ගානේ. ඒකකයක විචල්්‍ය පොදු කාර්ය ඒකකයක් සඳහා අවශ්‍ය යන්ත්‍ර පැය ඊළඟට මාසික ඉල්ලුම ඒකක ඊළඟ මාසය සඳහා ලබාගත හැකි ශ්‍රම පැය සහ යන්ත්‍ර පැය පිළිවෙලින් පැය 11000ක් හා 7000ක් ලෙස ඇස්තමේන්තු කොට ඇත. ඒ සීමාසේත සුපර් ජූස් සමාගමේ ඊළඟ මාසය සඳහා වන නිෂ්පාදන සැලසුමේ සීමාකාරී සාධකයේ හේවත් සාධක හඳුනා ගන්න. ලකුණු 4යි. B ලබාගත හැකි සම්පත් මත පදනම්ව ප්‍රශස්ත නිෂ්පාදන මිශ්‍රය ගණනය කරන ලකුණු 6යි. ලකුණු 10ක් දීලා තියෙනවා. හරි. අපි සීමාකාරී සාධකය මොකක්ද කියලා හඳුනගමු. මුලින්ම අපි ගමු ශ්‍රම පැය. අවශ්‍ය ඍජු ශ්‍රම පැය. අවශ්‍ය ඍජු ශ්‍රම පැය. AUසය සඳහා AUසය සඳහා ඍජු ශ්‍රම පිරිවැය රුපියල් 400යි ශ්‍රම පැයකට ගෙවීම 400යි. ඒ නිසා අවශ්‍ය පැය ගාන ගන්නේ 400න් බෙදුවා. ඒතර ඒකකයකට ශ්‍රම පැය AUසය සඳහා ඉල්ලුම තියෙනවා ඒකක 4000ක්. ඒකක 4000ක්. එහෙනම් අවශ්‍ය මුළු පැය ගාන. ඊළඟ BUසය සඳහා BUසය සඳහා ඒකකයකට ඍජු ශ්‍රම පිරිවැය 480යි 480යි පැයක් 400යි. ඔය තියන්නේ BUසය සඳහා අවශ්‍ය ශ්‍රම පැය ගාන එකකට ඒක වැඩි කරන්න ඕනේ BUසයේ ඉල්ලුම ඒකක 3800න්. ඊළඟට CUසය සඳහා
CUC ඒකකයක ඍජු ශ්‍රම පිරිවැය 320යි. 320 බෙදීම 400 අවශ්‍ය පැය එකකට. ඒක වැඩි කරන්න ඕන CUC ඉල්ලුම ඒකක 4500යි. මෙතන 4000යි. මෙතන 4560යි. මෙතන 3600යි. දොළොස්දාස් 160යි. අවශ්‍ය පැය ගාන 12160ක්. අවශ්‍ය පැය 12160යි. බලන්න ලබාගත හැකි පැය කීයක් තියෙන්නේ? ලබාගත හැකි ශ්‍රම පැය 11000යි. ලබාගත හැකි ඍජු ශ්‍රම පැය 11000යි. අපිට ශ්‍රම පැය 12160ක් ඕනේ. ලබා ගන්න පුළුවන් 11000යි. එහෙනම් ශ්‍රම පැයවල ඌනතාවයක් තියෙනවා. 1160ක ඌනතාවය ඍජු ශ්‍රම පැය. ඌනතාවයේ ඍජු ශ්‍රම පැය. හරි. ඊළඟට යන්ත්‍ර පැයනේ. ඒකත් බලමු. එන්න. අවශ්‍ය යන්ත්‍ර පැය. ඒ යුෂය සඳහා බලන්න පහලින් දීලා තිනවා ඒකකයක් සඳහා අවශ්‍ය යන්ත්‍ර පැය. පැහැදිලිව දීලා තියෙනවා. ඒ යුෂය සඳහා 0.4යි. ඒ වල ඉල්ලුම ඒකක 4000යි. B යුෂය සඳහා පැය 0.6යි. ඉල්ලුම 3800යි. C යුෂය සඳහා යන්ත්‍ර පැය 0.3යි. ඉල්ලුම 4500යි. බලමු අවශ්‍ය මුළු යන්ත්‍ර පැය ගාන. එක්දාස් 600යි. දෙදාස් 280යි. එක්දාස් 350යි. එකතුව 5230යි. අවශ්‍ය යන්ත්‍ර පැය ගාන 5230යි. ලබාගත හැකි යන්ත්‍ර පැය. ලබාගත හැකි යන්ත්‍ර පැය 7000ක්. අපිට ඕනේ 5230යි. අපිට ඕනේ 5230යි. පැය 7000ක් ගන්න පුළුවන්. පැය 7000ක්. එතකොට වෙනස 1770යි අතිරික්තයක්. අතිරික්ත යන්ත්‍ර පැය. අතිරික්ත යන්ත්‍ර පැය 1770යි.
යන්ත්‍රපෑවල තියෙන අතිරික්තයක්. එනම් ඌනතාවයක් තිබුණේ ශ්‍රමපෑවල. එහෙනම් සීමාකාරී සාධකයේ වෙන්නේ ශ්‍රමපෑ. එන යටින් ලියන්න. ශ්‍රමපෑවල ඍජු ශ්‍රමපෑවල ඌනතාවයක් ඇති බැවින් ඍජු ශ්‍රමපෑවල ඌනතාවයක් ඇති බැවින් ඍජු ශ්‍රමපෑවල ඌනතාවයක් ඇති බැවින් ඍජු ශ්‍රමපය සීමාකාරී සාධකයක් වේ. ඍජු ශ්‍රමපය සීමාකාරී සාධකයක් වේ. එනම් B කොටස ලබාගත හැකි සම්පත් මත පදනම්ව ප්‍රසස්ත නිෂ්පාදන මිශ්‍රය. එනම් සීමාකාරී සාධකයේ වෙන්නේ ඍජු ශ්‍රමපය. එනම් ඍජු ශ්‍රමපය පදනම්ව ප්‍රසස්ත නිෂ්පාදන මිශ්‍රය තීරණය කරන්න ඕනේ. හරි නිෂ්පාදන තුන A යුසය B යුසය C යුසය. විකුණුම් මිල 8500යි. දොළොස්දාස් 500යි 6300යි. අඩු කලා විචල්්‍ය පිරිවය විචල්්‍ය පිරිවය ළමයි එකතු කරලා ගන්න. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය සහ විචල්්‍ය පොදුකාරය ඒවල 3800යි 400යි 4200යි 400යි 4600යි. B වල 6900යි 480යි 400යි 7780යි. C වල 3200යි 320යි 400යි 5යි 9යි 3920යි. හරි අපි දායකයෙක් ගමු. තුන්දාස් 900යි 4720යි 2380යි. මේ තමයි ඒකකයක දායකය. ඒකකයක දායකය. සීමාකාරී සාධකයේ වෙන්නේ ශ්‍රමපය. ඒකකයකට ඍජු ශ්‍රමපය ඒකකයක ඍජු ශ්‍රමපය ඒ යුසය සඳහා පැය එකයි. මේ බාන මෙතන මේ තියෙන්නේ ඉස්සලා අපි ගත්තේ ළමයෝ එකකට අවශ්‍ය ඍජු ශ්‍රමපය එකකට
මෙතන පැය 1යි, මෙතන 1.2යි, මෙතන 0.8යි. 1.2යි 0.8යි. එහෙනම් අපිට පුළුවන් ශ්‍රම පැයකට දායකයෙක් ගන්න. ඍජු ශ්‍රම පැයක දායකය. ඍජු ශ්‍රම පැයක දායකය 3900 බෙදීම 1 4720 බෙදීම 1.2 2380 බෙදීම 0.8යි. තුන්දාස් 900යි 3933යි 2975යි. හරි. ප්‍රමුඛතාවය එක B යුසය 2 A යුසය 3 C යුසය. එක B යුසය 2 A යුසය 3 C යුසය. දැන් අපි ලාභය උපරිම කරන නිෂ්පාදන සැලැස්ම හදමු. ලාභය උපරිම කරන නිෂ්පාදන සැලැස්ම. ලාභය උපරිම කරන නිෂ්පාදන සැලැස්ම. භාණ්ඩය නිෂ්පාදන ඒකක ඒකකයකට ඍජු ශ්‍රමපැය ඒකකයකට ඍජු ශ්‍රමපැය මුළු ඍජු ශ්‍රමපැය මුළු ඍජු ශ්‍රමපැය භාණ්ඩයේ මුලින්ම B යුසය කියලා දාමු. B යුසය B වල ඉල්ලුම ඒකක 3800යි ඒකකයක ඍජු ශ්‍රමපැය 1.2යි 3800 1.2න් වැඩි කළා 4560යි. ඊළඟට A යුසය ප්‍රමුඛතාවයේ 2 A යුසය A වල ඉල්ලුම ඒකක 4000යි ඒ එකකට ඍජු ශ්‍රමපැය 1යි මුළු ඍජු ශ්‍රමපැය 4000යි. ඊළඟට C යුසය නිෂ්පාදන ඒකක ප්‍රමාණය දැම්ම කියන්න බෑ. C යුසය එකකට ශ්‍රම කාලයේ 0.8යි
එතකොට අපිට ගන්න පුළුවන් ඔක්කොම ශ්‍රම පැය කීයක් තියෙන්නේ? ශ්‍රම පැය අපිට ගන්න පුළුවන් උපරිම 11000යි. ඒතර ඊටු පැය ගන්න බාන්න කීයද කියලා? ඊටු පැය ගන්න 2440යි. 2440 0.8න් බෙදන්න. එහෙනම් CU100න් හදන්න පුළුවන් කීයද? 3050යි. 3050යි. එහෙනම් ලාභයේ උපරිම කර නිෂ්පාදන මිශ්‍රය වෙන්නේ A වලින් 4000යි, B වලින් 3800යි, C වලින් 3050යි. ලකුණු 10ක්. දැන් ඔන්න අපි ප්‍රශ්න කිහිපයක්ම සාකච්ඡා කළා. සීමාකාරී සාධක යටතේ හරි අපි යන් ඊළඟට 2019 ජනවාරි ප්‍රශ්නාංක 9B 2019 ජනවාරි ප්‍රශ්නාංක 9B සීමා සහිත බැනී සමාගම T1, T2 සහ T3 නම් වූ එකිනෙකට වෙනස් ළමුන්ගේ අධ්‍යාපනික ක්‍රීඩා භාණ්ඩ වර්ග 3ක් නිෂ්පාදනය කර විකිණීමේ සිටි. ඊළඟ මාසයේ සඳහා නිෂ්පාදිත 3ක අදාළ විස්තර පහසුදාන් පරිදි වේ. ඒකකයකට ඍජු ද්‍රව්‍ය ඊට පස්සේ ඍජු ශ්‍රමය, පුහුණු ශ්‍රමය, නුපුහුණු ශ්‍රමය, විචල්්‍ය පොදු කාර්ය, විකුණුම් මිල, මාසික ඉල්ලුම ඒකක. සමාගම ඊළඟ මාසයේදී ශ්‍රම හිඟයක් ඇතිවිය හැකියි අපේක්ෂා කරයි. ඊළඟ මාසය තුල උපරිම වශයෙන් ලබාගත හැකි පුහුණු ශ්‍රමපය හා නුපුහුණු ශ්‍රමපය පිළිවෙලින් පැය 40000ක් හා පැය 65000ක් වනු ඇත. ඒ සීමාසයේද බැනී සමාගමේ ඊළඟ මාසය සඳහා වන නිෂ්පාදන සැලසුමේ සීමාකාරී සාධකය හෝ සාධකයන් ගණනය කිරීමද සහිතව හඳුනා ගන්න ලකුණු 4යි. B ලබාගත හැකි සම්පත් මත පදනම්ව ප්‍රශස්ත නිෂ්පාදන මිශ්‍රය ගණනය කරන ලකුණු 6යි. පටන් ගමු. ඉස්සලාම අපි සීමාකාරී සාධකය හඳුනා ගන්න ඕනේ. හරි පුහුණු ශ්‍රමය හා නොපුහුණු ශ්‍රමය සම්බන්ධවයි තියෙන්නේ. අපි ගමු මෙහෙම මුලින්ම අවශ්‍ය පුහුණු ශ්‍රමපය. අවශ්‍ය පුහුණු ශ්‍රමපය T1 සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමපය T1 සඳහා බලන්න පුහුණු ශ්‍රමපය T1 පුහුණු ශ්‍රමය T1 සඳහා පිරිවැය 240යි පැයකට රුපියල් 300යි. එන අවශ්‍ය පැය ගාන හොයා ගන්න පුළුවන්
240 300න් බෙදුවාම T1 සඳහා කොච්චර පුහුණු ශ්‍රම පැය ගාණක් ඕනේද? ඒක වැඩි කරන්න ඕනේ T1 සඳහා මාසික ඉල්ලුම ඒකක 14500න්. ඊළඟට T2 සඳහා T2 සඳහා පුහුණු ශ්‍රම පිරිවෙ 180යි 180යි පැයක් 300යි. එතකොට අවශ්‍ය කාලය ලැබෙනවා. ඒක වැඩි කරන්න ඕනේ ඉල්ලුම 26000යි. ඊළඟට T3 සඳහා පුහුණු ශ්‍රම පිරිවෙ 90යි 90 300න් බෙදුවා අවශ්‍ය කාලය ලැබෙනවා. ඒක වැඩි කරන්න ඕනේ T3 ඉල්ලුම ඒකක 42000යි. ගන්න. එකොළොස්දාස් 600යි පාලොස්දාස් 600යි දොළොස්දාස් 600යි තිස් නමදාස් 800යි අවශ්‍ය පුහුණු ශ්‍රම පැය 39800යි. කොච්චරක් පුහුණු පැය ලබා ගන්න පුළුවන්ද බලන්න පේපර් එකේ. පුහුණු ශ්‍රම පැය ගන්න පුළුවන් 40000ක්. පුහුණු ශ්‍රම පැය 40000ක් ගන්න පුළුවන්. ලබාගත හැකි පුහුණු ශ්‍රම පැය 40000යි. ඒතර අපිට අවශ්‍ය 39800යි 40000ක් ගන්න පුළුවන්. එහෙනම් පුහුණු ශ්‍රම පැය වල තියෙන්නේ අතිරික්තයක්. අතිරික්ත පුහුණු ශ්‍රම පැය. අතිරික්ත පුහුණු ශ්‍රම පැය 200යි. අතිරික්ත පුහුණු ශ්‍රම පැය 200යි. හරි. එහෙනම් පුහුණු ශ්‍රම පැය වල හිඟතාවයක් නැහැ. අපි යමු නොපුහුණු ශ්‍රම පැය වලට. එන්න. අවශ්‍ය නොපුහුණු ශ්‍රම පැය. අවශ්‍ය නොපුහුණු ශ්‍රම පැය. T1 සඳහා නොපුහුණු ශ්‍රම පැයකට ගෙවීම 240යි. T1 සඳහා රුපියල් 360ක නොපුහුණු ශ්‍රමය යනවා. 360 බෙදීම 240. T1 ඉල්ලුම 14500යි. T2 සඳහා නොපුහුණු ශ්‍රම පිරිවෙ 192යි. ඒක 240න් බෙදුවා. වැඩි කළා ඉල්ලුම 26000න්. T3 සඳහා නොපුහුණු ශ්‍රම පිරිවෙ 168යි. 168 240න් බෙදුවා. වැඩි කළා ඉල්ලුම 42000න්. අවශ්‍ය කාලය ගන්න.
නුපුහුණු ශ්‍රම පැය 21750යි 20800යි 29400යි 71950ක් ඕනේ. නුපුහුණු ශ්‍රම පැය 71950ක් ඕනේ. නමුත් ලබා ගන්න පුළුවන් නුපුහුණු ශ්‍රම පැය 65000යි. ලබාගත හැකි නුපුහුණු ශ්‍රම පැය 65000යි. අපිට 71950ක් ඕනේ. නමුත් ගන්න පුළුවන් 65000ක් විතරයි. එන නුපුහුණු ශ්‍රම පැයවල ඌනතාවයක් තියෙනවා 6950ක. පැය 6950ක. ඌනතාවය නුපුහුණු ශ්‍රම පැය. ඌනතාවයේ නුපුහුණු ශ්‍රම පැය 6950යි. එනම් සීමාකාරී සාධකයේ වෙන්නේ මොකද්ද? සීමාකාරී සාධකයේ වෙන්නේ නුපුහුණු ශ්‍රම පැය. ලියන්න. පහලින් ලියන්න. නුපුහුණු ශ්‍රම පැයවල ඌනතාවයක් ඇති බැවින් නුපුහුණු ශ්‍රම පැයවල ඌනතාවයක් ඇති බැවින් නුපුහුණු ශ්‍රම පැය සීමාකාරී සාධකයකි. නුපුහුණු ශ්‍රම පැයවල ඌනතාවයක් ඇති බැවින් නුපුහුණු ශ්‍රම පැය සීමාකාරී සාධකයකි. හරි, ඊට පස්සේ අහනවා ලාභය ලබාගත හැකි සම්පත් මත පදනම්ව ප්‍රශස්ත නිෂ්පාදන මිශ්‍රය. හරි. එහෙනම් නුපුහුණු ශ්‍රමයේ තමයි සීමාකාරී සාධකය. අපි එමු. T1 T2 T3 විකුණුම් මිල විකුණුම් මිල 7400යි 4500යි 3100යි. අඩු කළා විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය T1 240යි නේද? T1 බලන්න ඍජු ද්‍රව්‍ය 3470යි ඍජු ශ්‍රමය 240යි 360යි විචල්්‍ය පොදුකාරී 345 එකතු කළ ගන්න. තුන්දාස් 470යි 240යි 360යි 345යි 4415යි විචල්්‍ය පිරිවැය 4415යි. T2ටත් ගන්න 2160යි 180යි 192යි 210යි 2742යි 2742යි. T3 1185යි 90යි 168යි 150යි 1593යි
1593යි. අඩු කළ ගන්න ළමයි එකක දායකය. ඒකකයක දායකය. ඒකකයක දායකය. හරි ඒකකයක දායකය. ඊළඟට අපි ගන්න ඕනේ ඒකකයකට නොපුහුණු ශ්‍රමපය. සීමාකාරී සාධකයේ වෙන්නේ නොපුහුණු ශ්‍රමපය. ඒකකයකට නොපුහුණු ශ්‍රමය. ඒකකයකට නොපුහුණු ශ්‍රමපය. මේවල් ළමයි. මේ තියෙන්නේ ඒකකයකට නොපුහුණු ශ්‍රමපය තියෙනවා මේ එකකට. මෙතන 360 240න් බෙදුවා. ඒකකයකට නොපුහුණු ශ්‍රමපය 1.5යි. T1 1.5යි. T2 මේ T2 192 බෙදීම 240. 192 බෙදීම 240. 0.8යි. වෙන්න. 0.8යි. T3 මේ 160 බෙදීම 168 බෙදීම 240. 168 බෙදීම 240. 0.7. 0.7. දැන් අපිට පුළුවන් ගන්න නොපුහුණු ශ්‍රම පැයක දායකය. නොපුහුණු ශ්‍රම පැයක දායකය 2985 1.5න් බෙදුවා. 1758 0.8න් බෙදුවා. 1507 0.7න් බෙදුවා. එදදාස් 990යි. දෙදාස් 197.5යි. දෙදාස් 152යි 786යි. 2152 786යි. දැන් ප්‍රමුඛතාවය. ප්‍රමුඛතාවය 1 T2 2 T3 3 T1. දැන් අපි හදන්න ඕනේ ලාභයේ උපරිම කරන නිෂ්පාදන සැලැස්ම.
ලාභය උපරිම කරන නිෂ්පාදන සැලැස්ම. ලාභය උපරිම කරන නිෂ්පාදන සැලැස්ම. භාණ්ඩය නිෂ්පාදන ඒකක ඒකකයකට නොපුහුණු ශ්‍රමපය මුළු නොපුහුණු ශ්‍රමපය. භාණ්ඩය නිෂ්පාදන ඒකක ඒකකයකට නොපුහුණු ශ්‍රමපය ඒකකයකට නොපුහුණු ශ්‍රමපය මුළු නොපුහුණු ශ්‍රමපය. භාණ්ඩය T2 මොකතාවයක T2නේ. T2 ඉල්ලුම ඒකක 26.10යි නිෂ්පාදන ඒකක 26.10යි ඒකකයකට නොපුහුණු ශ්‍රමපය 0.8යි 26.10 වැඩි කරන්න 0.8ෙන් 20800යි ඊළඟට T3 ඉල්ලුම ඒකක 42000යි ඒකකයකට නොපුහුණු ශ්‍රමපය 0.7යි 42000 වැඩි කිරීම 0.7 29400යි. ඊළඟට T1 ඔක්කොම හදන්න බෑ. T1 සඳහා ඒකකයකට නුපුහුණු ශ්‍රමපය 1.5යි. අපිට ඔක්කොම නුපුහුණු පය තියෙන 65000යි. 65000යි. බලන්න නුපුහුණු පය T1 සඳහා කොච්චරද ඉතුරු කියලා. ඉතුරු 14800යි. පැය 14800යි. ඒක බෙදන්න 1.5යි. 9666යි. 9666යි දශම 6යි 67 කරන්න එපා. 67 හදන්න බෑ. ඒ කැල්ලකින් ආවේ 9666යි දශම 6යි 6යි. දශම ගණන් හදන්නේ නැහැ 9666යි. T1 ඉල්ලුම 14500ක් වෙනවා. නමුත් අපිට හදන්න පුළුවන් කීයද? 9666ක් විතරයි. මේ දශම ගණන් එන්නේ ළමයි කැල්ලක පාවිච්චි කරන දෙනේ හින්දා හොඳේ විභාගෙදී. ඒක සාමාන්‍ය 60. එහෙනම් ලාභයේ උපරිම කරන නිෂ්පාදන සැලැස්ම වෙන්නේ T1 9666යි, T2 26000යි, T3 42000යි. අපි බලමු 2019 ජූලි ඇවිල්ලා තියෙනවද කියලා. හරි. එහෙනම් අපි ඩියුට් එකට යන් ආපහු. පාස් පේපර්ස් සෑහෙන ප්‍රමාණයක් සාකච්ඡා කළා. තව අපිට පොඩි වෙලාවයි තියෙන්නේ නේ.
හරි ටියුට් එකේ එන්න පිටු අංක 36ට. ටියුට් එකේ පිටු අංක 36 උදාහරණ අංක 11. 11 වෙනි ගාන. එකොළොස්වෙනි ගාන. සීමිත SM සමාගම නිපදවන භාණ්ඩ තුනක ඒකකයක තොරතුරු පහත දක්වා ඇත. භාණ්ඩයේ ABC අමුද්‍රව්‍ය X රාත්තලක් රුපියල බැගින් අනිකුත් ද්‍රව්‍ය පුහුණු ඍජු ශ්‍රමය පැයකට 2 ගානේ විචල්්‍ය පොදු කාර්ය පැයකට 760 ගානේ විකුණුම් මිල ස්ථාවර පිරිවැය වර්ෂයකට ලක්ෂයයි. එක පහත සඳහන් අවස්ථාවලදී භාණ්ඩයේ නිෂ්පාදනය කළ යුතු පූර්වතා අනුපිළිවෙල සකස් කරන්න. ඒ තමයි ප්‍රමුඛතා අනුපිළිවෙල. තර A පුහුණු කම්කරුවන්ගේ හිඟයක් ඇති විට B අමුද්‍රව්‍ය X වල හිඟයක් ඇති විට. හරි. ගණනය කරමු. A B C විකුණුම් මිල 20යි 24යි 28යි. ඒකෙන් අඩු කළා විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය ගන්න ළම ඒවල විචල්්‍ය පිරිවැය කිව්වම අමුද්‍රව්‍ය X එනවා. අනිකුත් අමුද්‍රව්‍ය එනවා. පුහුණු ඍජු ශ්‍රමය එනවා. විචල්්‍ය පොදු කාර්ය පිරිවැය එනවා. එතකොට කොහොමද එන්නේ? 4යි 80යි 8යි 80යි 9යි 10යි නේ. ඒ වල විචල්්‍ය පිරිවැය 10යි. B වල 2යි 3යි 9යි 10 සත 80යි. C වල 3යි 3යි 50යි 5යි 8යි 50යි 10යි. දැන් ගන්න ඒකක දායකය ඒකකයක දායකය මෙතන 10යි මෙතන 13යි 7 20යි මෙතන 18යි. එතන දැන් මෙතන පූර්වත අනුපිළිවෙල හදන්න කිව්වේ එකක් තමයි
පුහුණු කම්කරුවන්ගේ හිඟයක් ඇති විට පුහුණු කම්කරුවන්ගේ හිඟයක් ඇති විට එහෙනම් ඒකකයක දායකය අපි සංසන්දනය කරන්න ඕනේ ඒකකයකට පුහුණු ශ්‍රමපය ඒකකයකට පුහුණු ශ්‍රමපය ඒකකයකට පුහුණු පැය බලන්නමයි ඒ භාණ්ඩය සඳහා පුහුණු ශ්‍රම පිරිවැය ඒ භාණ්ඩය සඳහා පුහුණු ශ්‍රම පිරිවැය රුපියල් 4යි පුහුණු පැයකට රුපියල් 2යි ඒ භාණ්ඩය සඳහා පුහුණු ශ්‍රම පිරිවැය රුපියල් 4යි පැයක් රුපියල් 2යි දැන් පැය කීයද පැය 2ක් ඒ භාණ්ඩය සඳහා පුහුණු ශ්‍රම පැය 2යි B භාණ්ඩය සඳහා 6 බෙදීම 2 පැය 3යි C භාණ්ඩය සඳහා 5 බෙදීම 2 පැය 2.5යි පැය 2.5යි දැන් අපිට පුළුවන් පුහුණු ශ්‍රම පැයකට දායකයෙ ගන්න පුහුණු ශ්‍රම පැයක දායකය පුහුණු ශ්‍රම පැයක දායකය 10 බෙදීම 2 රුපියල් 5යි 13යි 7 20 බෙදීම 3 බලන්න 13යි 7 20 බෙදීම 3 4යි 7 40යි 18 බෙදීම 2.5 18 බෙදීම 2.5 7.2යි හරි. එතකොට පුහුණු ශ්‍රම පැයකට වැඩිම දායකයක් දෙන භාණ්ඩය තමයි ප්‍රමුඛතාවය 1 වෙන්න ඕනේ. මෙන්න ප්‍රමුඛතාවය 1 C භාණ්ඩය 2 A භාණ්ඩය 3 B භාණ්ඩය. හරි. ඔය අපි ගත්තේ පුහුණු කම්කරුවන්ගේ හිඟයක් ඇති විට ඊළඟ අමුද්‍රව්‍ය X වල හිඟයක් ඇති විට මේක ආයි හොයන්න ඕනේ අමුද්‍රව්‍ය X වල හිඟයක් ඇති විට මෙන්න A B C ඒකකයක දායකය 10යි 13යි 7 20යි 18යි දැන් සීවාකාරී සාධකය තමයි අමුද්‍රව්‍ය X අමුද්‍රව්‍ය X මයින්නේ මොන වලින්ද රාත්තල් වලින් එහෙනම් ඒකකයකට අමුද්‍රව්‍ය X රාත්තල් අමුද්‍රව්‍ය X රාත්තල් ඒකකයකට අමුද්‍රව්‍ය X රාත්තල් බලන්න A සඳහා A භාණ්ඩය සඳහා අමුද්‍රව්‍ය X පිරිවැය රුපියල් 4යි අමුද්‍රව්‍ය X රාත්තලක් රුපියලයි එහෙනම් රාත්තල් 4යි B වලට අමුද්‍රව්‍ය X පිරිවැය රුපියල් 2යි එහෙනම් රාත්තල් 2යි C වලට අමුද්‍රව්‍ය X පිරිවැය රුපියල් 3යි එහෙනම් රාත්තල් 3යි එහෙනම් අපි ගණනය කරනවා අමුද්‍රව්‍ය X රාත්තලක පිරිවැය රාත්තලක දායකය අමුද්‍රව්‍ය X රාත්තලක දායකය අමුද්‍රව්‍ය X රාත්තලක දායකය 10 බෙදීම 4 2යි 7 50යි 13යි 7 20 බෙදීම 2 6යි 7 60යි 18 බෙදීම 3 6යි දැන් ප්‍රමුඛතාවය 1 B භාණ්ඩය
2 C භාණ්ඩය 3 A භාණ්ඩය. හරි. ඒ ප්‍රශ්නේ ඊළඟ කොටස 2 අමුද්‍රව්‍ය X සැපියුම ඊළඟ වර්ෂය සඳහා රාත්තල් 28000ක් නම් හා ඊළඟ වර්ෂය සඳහා අපේක්ෂිත ඉල්ලුම පහත පරිදි වේ නම් ලාභයේ උපරිම කර නිෂ්පාදන මිශ්‍රය තීරණය කරන්න අවම ඉල්ලුම අනිවාර්යයෙන්ම සැපිය යුතු වේ. ඒතර ඒ අනුව පල්ලෙහාන් දීලා තියෙනවා එක් එක් භාණ්ඩයේ උපරිම ඉල්ලුම සහ අවම ඉල්ලුම. එහෙනම් අපි ගණනය කරන්න ඕනේ අමුද්‍රව්‍ය X නම් සීමාකාරී සාධකයේ ලාභයේ උපරිම කරන නිෂ්පාදන මිශ්‍රය. අමුද්‍රව්‍ය X සීමාකාරී වෙනකොට ප්‍රමුඛතාවය අපි හදලා තියෙන්නේ. මේ තියෙන අමුද්‍රව්‍ය X හිඟතාවයක් තියෙනකොට සීමාකාරී වෙනකොට ප්‍රමුඛතාවය 1 B 2 C 3 A. ලාභය උපරිම කරන නිෂ්පාදන සැලැස්ම. ලාභය උපරිම කරන නිෂ්පාදන සැලැස්ම. භාණ්ඩය නිෂ්පාදන ඒකක නිෂ්පාදන ඒකකයකට අමුද්‍රව්‍ය X රාත්තල් මුළු අමුද්‍රව්‍ය X රාත්තල් මුළු අමුද්‍රව්‍ය X රාත්තල් අවම ඉල්ලුම අනිවාර්යෙන් සපුරාලන්න ඕනේ. අර ප්‍රමුඛතාවය 1 B භාණ්ඩය B වල අවම ඉල්ලුම ඒකක 500යි. ඒකක 500යි. B එකක් හදන්න අමුද්‍රව්‍ය X රාත්තල් 2ක් ඕනේ. එන අවශ්‍ය ප්‍රමාණය රාත්තල් 1000යි. ඊළඟ ප්‍රමුඛතාවය C වල අවම ඉල්ලුම ඒකක 300යි. එකක් හදන්න රාත්තල් 3ක් ඕනේ. එතකොට 900යි. ඊළඟ ප්‍රමුඛතාවයේ A වල අවම ඉල්ලුම ඒකක 500යි. එකක් හදන රාත්තල් 4යි. එතකොට 2000යි. දැන් මොකද මෙතන රාත්තල් 28000ක් ගන්න පුළුවන්. එතකොට හැම භාණ්ඩයකම අවම ඉල්ලුම සපයන්න පුළුවන්. දැන් උපරිම ඉල්ලුම දක්වා යනවා. මුලින්ම B වල උපරිම ඉල්ලුම 5000යි. B වල උපරිම ඉල්ලුම 5000යි. ඒකෙන් 500ක් අපි දැන්ටමත් හදලානේ තියෙන්නේ. එහෙනම් තව හදන්න ඕනේ කොච්චරද? 4500යි. නැතුව දැන් B වල අවම ඉල්ලුම 500 හදලා තවත් 5000ක් ඇදුවොත් උපරිම ඉල්ලුමටත් එහා යනවා. උපරිම ඉල්ලුමට වඩා හදන්න බෑ. උපරිම ඉල්ලුම 5000යි. එහෙනම් තව 4500ක් හැදුවම හරි. ඒතර එකකට X රාත්තල් 2යි. ඒතර අවශ්‍ය ප්‍රමාණය රාත්තල් 9000යි. ඊළඟට C වල උපරිම ඉල්ලුම ඒකක 3000යි. අපි 300ක් හදලා තියෙන්නේ. තව 2700යි. ඒතර එකකට රාත්තල් 3යි. 2700 වැඩි කිරීම 3. 8100යි.
28000ක් තියෙනවනේ. හරි. එහෙනම් A. ඒතර A උපරිම ඉල්ලුම දක්වා හදන්න සීමාකාරී කියන්නේ A එකක් හදන්න රාත්තල් 4යි. A වලට කොච්චරද ඉතුරු? එතකොට මෙතන ඔක්කොම 28000යි නේ. රාත්තල් 28000යි. ඒතර A වලට ඉතුරුයි බලන්න 7000ක්. 7000ක්. ආයෙ චෙක් කරන්න. ඔව් 7000ක් ඉතුරුයි. එහෙනම් 7004ෙන් බෙදන්න. බෙදුවාම 7004ෙන් බෙදුවාම 1750ක් හදන්න පුළුවන්. හරි. දැන් ළම අපි පිළිවෙලට ලිව්වොත් මේ බලන්න. A වලින් හදන ප්‍රමාණය මේ A වලින් කලින් 500යි 1750යි 2250යි. B වලින් 500යි 4500යි. B වලින් 5000යි. C වලින් 300යි 2700යි 3000යි. දැක්කද? එහෙනම් ලාභයේ උපරිම කිරීම සඳහා A වලින් 2250යි B වලින් 5000යි C වලින් 3000ක් හදන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි ගන්න ලාභයේ උපරිම කරන නිෂ්පාදන මිශ්‍රය අනුව ලාභය ගණනය කරන්න. හරි. ලාභය ගණනය කරමු. ලේසි. කොහොමද ලාභය ගණනය කරන්නේ? මුළු දායකයෙන් ස්ථාවර පිරිවෙ අඩු කළා. මුළු දායකයේ ගත්තා ස්ථාවර පිරිවෙ අඩු කළා. එන්න. මුළු දායකය A එකක දායකයේ රුපියල් 10යි. A වලින් අපි හදනවා 2250ක්. ඊළඟ B එකක දායකයේ 13යි 7 20යි. B වලින් අපි හදනවා 5000ක්. C එකක දායකයේ 18යි. C වලින් හදනවා 3000ක්. ගන්න මුළු දායකයේ මුළු දායකයේ 142500යි. 142500යි. එකෙන් අඩු කරන්න ඕනේ ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය ගාන දීලා තියෙනවා. ස්ථාවර පිරිවැය වර්ෂයකට ලක්ෂයයි. වර්ෂයක් ගැන මේ කතා කරේ. ලක්ෂයයි. ලාභය 42500යි. දැන් ඔය කියන නිෂ්පාදන සැලැස්මට ගියොත් අපිට රුපියල් 42500ක ලාභයක් ගන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි අපි සීමාකාරී සාධකවල දැන් සෑහෙන උදාහරණ ප්‍රමාණයක් සාකච්ඡා කළා. අපි මේ 6 වෙනි වීඩියෝ ක්ලිප් එක යන්නේ. එතකොට අපි පටන් ගත්තේ 4 වෙනි වීඩියෝ ක්ලිප් එකෙන්. 4 කළා 5 කළා 6 වෙනි එකේ දැන් අවසන් වීගෙන යන්නේ.
එතකොට සීමාකාරී සාධක වලට පස්සේ ළමයි ඊළඟ තව තියෙනවා මිලදී ගැනීමේ හෝ නිපදවීමේ තීරණ. ඊට පස්සේ මිලදී ගැනීමේ හෝ නිපදවීමේ තීරණ ගන්නකොට සීමාකාරී සාධකයක් තියෙනකොට කොහොමද මිලදී ගැනීම හෝ නිපදවීම තීරණ ගන්නෙ? යනාදී විදිහට ඇනුමක් බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඒ විදියට කරගෙන යනවා. එහෙම ගියාම අපිට මේ පළවෙනි පාඩමේ අන්තිම ඒකකයේ විදියට සීමාකාරී සාධක කිහිපයක් තියෙනකොට කොහොමද අපි නිෂ්පාදන සැලැස්ම හදන්නේ? එහෙනම් ඒකච ප්‍රගමන පාඩම ලීනියර් ප්‍රෝග්‍රෑමින් පාඩම සාකච්ඡා වෙනවා. ලීනියර් ප්‍රෝග්‍රෑමින් වලට අනිවාර්යයෙන්ම ප්‍රස්ථාර කොළ ඕනේ. ඔයගොල්ලන්ගේ ප්‍රස්ථාර කොළ 6-7ක් තියාගන්න. දැන් අද 11 වෙනිදා. එතකොට අද සියලු දිස්ත්‍රික්ක වලට සහනය දුන්නා. කොළඹ සහ ගම්පහ ඉන්ද්‍රනීති තියෙද්දිත් සේවය සඳහා යන්න අවස්ථාව දුන්නා. ඒතර බුක් ෂොප් එහෙම ඇරලා ඇති. එතකොට ඔයගොල්ලන්ට දැන් අද 11 කියන්නේ ඉස්සරහා දැන් මේ වීඩියෝ ක්ලිප් එක බැලුවට පස්සේ මේ ඊළඟ එකේ ඉන්නේ. එතකොට ඒ වෙනකොට ඔයගොල්ලන්ට බුක් ෂොප් එකකට ගිහිල්ලා ප්‍රස්ථාර කොළ කිහිපයක් මිලදීගෙන තියාගන්න පුළුවන් වෙයි. ඊළඟට තව අපි ටික කාලයක් යනකොට බොහෝ වෙලාවට අපිට පන්ති පටන් ගන්න පුළුවන් වෙයි. අපි හිතමු එහෙම පාසල් ආරම්භ කිරීමත් එක්ක අනිවාර්යයෙන්ම පන්ති ආරම්භ කරන්නත් පුළුවන් වෙයි. ඊට අමතරව මේ අපිට සිදු වෙලා තියෙන මේ උවදුර අපිට ඇවිල්ලා තියෙන මේ වසංගතය දැන් අවසන් වීගෙන යන්නේ. ඉතින් මේ තත්වයේ ඉක්මනින් පහ වෙලා අපිට සාමාන්‍ය පරිදි අපේ ජීවන රටාව කරගෙන යන්න පුළුවන් වෙයි කියලා අපි හිතමු. ඒ නිසා අපි ඔයගොල්ලන්ට gedara නිකන් ඉන්න නිසා ඔයගොල්ලෝ වෙනුවෙන් මේ කාලේ නාස්ති වෙන හින්දා දැන් කියන්න බෑනේ එකපාරටම. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි මේ AAT ෆයිනල් ළමයි ඔයාලා ආවේ 2020 ජූලි එක්සෑම් එක ලියන්න. දැන් අපි මේ ඉන්නේ දැන් මැයි මාසේ. ඒතර ජූනි ජූලි ලබන මාසේ ඊළඟ මාසේ. එතකොට අපි පන්ති මාර්තු වෙනකම් කරගෙන ඇවිල්ලා මාර්තු මැදදී එකපාරටම නැවතුවා. ඒතර මාර්තු මාසේ භාගියයි අප්‍රේල් මාසේ දැන් ඇත්තට මැයි මාසෙත් කරන්න බැරි තත්ත්වයක් තියෙන. ඒත මාස දෙකමාරක් පන්ති නැහැ. එහෙම දෙද්දි ජූලි වල එක්සෑම් තියන්න බෑ AAT ආයතනයේට. ඒතර ඒගොල්ලෝ විභාගේ කල් දායි. ඉතින් විභාගේ කල් දැමීම ඒගොල්ලෝ කොච්චර කාලයක්ද කියලා කියන්න බෑ. ඒ නිසා තමයි අපි දැම්ම තියලා තීරණය කළේ ඔයගොල්ලන්ට අපරාධ කාලේ නාස්ති වෙන ඉඳ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඊළඟ එක්සෑම් එකට ලියන්න. නමුත් එතකොට කාලේ තවත් දිග්ගැස් වෙනවා. කාලය බොහොම අපරාධේ පේනවනේ. කාලය කියන එක අපිට බොහොම වටින දෙයක්. ඒ නිසා තමයි අපි ඔයගොල්ලන්ට මේ වීඩියෝ ක්ලිප් විදියට අපි මේ පාඩම් මාලාව අරගෙන එන්නේ. ඒ නිසා සියලු දෙනා දැනුවත් කරලා මේකට සම්බන්ධ වෙලා මේකට මේ ඔයගොල්ලෝ පාඩම් කරන වැඩ ටික අධ්‍යයන වැඩ ටික දිගටම කරගෙන යන්න. අපි පන්ති පටන් ගත්ත විදිහට සාමාන්‍ය පරිදි වැඩසටහන කරගෙන යන්න. හරිද? ඒ නිසා එක්සෑම් එකට දැන් නිතර මේ දැම්ම ඉඳලා පුරුදු වෙවි පුහුණු වෙවි කරගෙන යන්න ඕනේ. සාමාන්‍ය පරිදි වැඩසටහන් ටික ඔයගොල්ලෝ අර 2020 ජූලි එක්සෑම් එක පාස් වෙනවා කියන අදිෂ්ඨානයෙන් තමයි පන්තියට සහභාගී වුණේ. අපි වැඩ කරගෙන ගියත් එහෙමයි. ඒක දිගටම තියාගෙන යන්න. හොඳට වැඩ කරන්න. අපි එහෙනම් 7 වෙනි වීඩියෝ ක්ලිප් එකෙන් හම්බ වෙමු. සීමාකාරී සාධක තව ඉස්සරහට අධ්‍යයනය කිරීම සඳහා. හොඳයි.